කාට හරි පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ කොතනද අපි නවත්තලා තියෙන්නේ කියලා? මෙසේජ් එකක් හරි දාන්න නැත්නම් පොඩ්ඩක් කියන්නකෝ. ගණිතබ්බියුන්නේ එක දවසක් කරා වගේ මට මතකයි. එක දවසක් කරානේ. හරි. අපි එතකොට සාමාන්‍යයෙන් මම හිතන එක දවසක් කරා නම් සිග්මාංකණය වෙනකන් තමයි කරන්නේ. සිග්මාංකණය කරේ නෑ නේද? සිග්මාංකණය කරලා නැති. එහෙනම් අපේ සිග්මාංකණයෙන් තමයි වැඩේ පටන් ගන්න ඇත්තේ අද. හෝම්වර්ක් දීපු ගණන් වල එහෙම ලොකු අවුලක් නැතුව ඇතිනේ. ලොකු අවුලක් වෙන විදියක් නෑ ආ. ගණන් කීයක් හෝම්වර්ක් දුන්නද? 6 වෙනි එකක් දුන්නද මම? අයයි 1යි 2යි දෙන්නේ නැත්තේ. හරි. අපි මාතෘකාවක් දාගන්න සිග්මා අංකණය කියලා. සිග්මා මේ තියෙන කැපිටල් සිග්මා. ඔලෙවල් කාලෙත් පාවිච්චි කරලා තියෙන්නේ මොනවටද? සිග්මා අංකණය පාවිච්චි කරලා තියෙන සංඛ්‍යානේ පාඩමට. හරි. මාතෘකාව දාන්න සිග්මා අංකණය කියලා. දැන් මේක එහෙම අමාරු දෙයක් මහ දෙයක් ලොකු දෙයක් නෙමෙයි. මේ සිග්මා අංකණය කියන්නේ කොහොම සිම්පල් කේස් එකක්. අපි වැඩ ලේසි කරගන්න පාවිච්චි කරන එකක් තමයි සිග්මා අංකණය කියලා කියන්නේ. හරි. දැන් බලන්න උදාහරණයක් වශයෙන් මෙහෙම තිබ්බොත් සිග්මා r එකේ ඉඳලා 5 වෙනකන් r වර්ගය කියලා තිබ්බොත්. ඒ කියන්නේ මේ r වර්ගයේ සිග්මා තමයි අරන් තියෙන්නේ. සිග්මා r වර්ගය කියලා මේක කියවන්නේ සිග්මා r වර්ගය r එකේ ඉඳලා 5ට. ඒතර අපි කරන්න ඕන මෙහෙමයි. r වලට පල්ලෙහා තියෙන අගයකට කියන්නේ පාත් සීමාව කියලා එකයිනේ. ඒතර r වලට එක දැම්මම එන්නේ එකේ වර්ගය කියලා. ඊට පස්සේ r වලට 2 ආදේශ කරනවා. ඒතර 2 වර්ගය 3 ආදේශ කරන් 3 වර්ගය 4 වර්ගය එහෙම මේ උඩ තියෙන්නේ උඩත් සීමාව වෙනකන් ආදේශ කර කර යනවා. මේ තියෙන එකට ආදේශ කර කර යනවා. ඒතර ඒ එන ඒ වගේ මොකද්ද ගන්න ඕන? සිග්මා කියන්නේ ඒකයි. ඒ එනේ වගේ එකතුව ගන්න එක තමයි කරන්න ඕනේ. ඒක තමයි සිග්මා අංකණය කියලා කියන්නේ. උදාහරණයක් දාගන්නකෝ. සිග්මා ලියා ගන්න පුළුවන් නේ. ඊනකොට මේ වගේ ලියුවන් හරි සිග්මා. හරි? සිග්මා r සමානයි එකේ ඉඳලා 5 දක්වා r වර්ගය වගේ තමයි තියෙන්නේ. ලියන්නකෝ උදාහරණ කීපයකින් අපි වැඩේ පැහැදිලි කරගමු. සිග්මා අංකණය පැහැදිලි කරගමු කියන්නේ මතක් කරගන්න තියෙන්නේ අපි කලිනුත් මේක කතා කරලා තියෙන එකක් ඕලෙවල් වලට. හරි? සිග්මා අංකණය ත්‍රිකේ වර්ගය, දෙකේ වර්ගය, තුනේ වර්ගය එමෙහිම එකේ ඉඳලා 5 වෙනකන් කියන්න ආදේශ කරලා එන පදවල එකතුව තමයි ගන්න. මේ බලන්න තව ඒ වගේ එකක් තියෙනවා. සිග්මා දාලා තියෙනවා 2r රින එකේ වර්ගයට. r 3 ඉඳලා 6ට තමයි වෙනස් වෙන්නේ. එකෙන් පටන් ගන්න ඕනේ කියලා එකක් නැහැ. r 3 ඉඳලා 6 දක්වා තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒතර r වලට 3 ආදේශ කරන් 3 වර 2 6යි. 6 එකක් අඩු කරන් 5යි 5 වර්ගය. ඒ වගේ 4 3 ආදේශ කරා වගේ ඊළඟට 4 ආදේශ කරන්න. 8න් එකක් අඩු වුණාම 7යි. හරි? ඊට පස්සේ එහෙම ආදේශ කර කර යන්න අන්තිමට තියෙන 6නේ. r 2 12න් එකක් අඩු වුණාම 11යි. ඒතර 11 වර්ගය වෙනකන් එන්නේ. ඒකත් ලියා ගන්නකො. r සමානයි 3 ඉඳලා 6 වෙනකන් 2r ඍණ 1 වර්ගය කියලා තමයි තියෙන්නේ. හරි? එතකොට 5 වර්ගය 7 වර්ගය 5 7 9 11 කියන්නේ මේ ඔක්තේ සංඛ්‍යා ටික වර්ගයක් තමයි එතකොට එන්නේ. හරි? සිග්මා කියලා කියන්නේ ටිකක් දීඝ ප්‍රකාශනයක් කෙටි කරලපු එකක් තියෙන්නේ. මොකද රටාවකට පද ටිකක් එකතු වෙවි යනකොට ඒකට අකුලලා ළඟ අකුලලා කෙටි කරපු අංකනයක් තමයි සිග්මා අංකනය කියලා කියන්නේ. හරි? බලන්න මේ තව එකක් දාලා තියෙනවා.
R වල අගය එකේ ඉඳලා 10ට ඒක වෙනස් කරලා තියෙන ඇතුලේ ඉන්නේ FR. එහෙනම් එක ආදේශ කරාම F1 F2 එහෙම F1 F2 එහෙම 10ක් වෙනකන් තියෙන. දැන් මෙහෙම මේ වගේ ඒවා 1000ක් තිබ්බොත් අපිට F1 F2 ඉඳලා F1000 වෙනකන් ලියන එක ප්‍රායෝගික නෑනේ. ඒතර සිග්මා අංකණය ගොඩක් වැදගත්. හරි? 1000 ලියන වෙනුවට සාධාරණ එකක් ලියලා එයා වෙනස් වෙන හැටි දාන්න. මේ තමයි කැපිටල් සිග්මා අංකණය කියලා කියන්නේ. හරිද? හරි? තවක එම අනිත් පැත්තට ලියන්නත් පුළුවන්. එකයට එක එකයට දෙක එකයට තුන ඔමම ගිහිල්ල විභායට යනකම්ම ගිහිල්ල එකයට 2021 වෙනක. එතකොට අපිට දාන්න පුළුවන් එහෙනම් මේ ඕනම තැනක් ගතොත් එකයට තියෙන මොකක් හරි 1 2 3 එහෙම යන්නේ. එතකොට එකයට R වෙනස් වෙනවා එකේ ඉඳලා 2021 වෙනකම් විභායට යනකම් වෙනස් වෙනවා. හරි? එම අනිත් පැත්තට දාන්නත් පුළුවන්. ඒ කියන්නේ එකේ ඉඳලා 2021 වෙනකම්ම ඒකේ මේ පරස්පරය තියෙන්නේ ඒ පද එක එකයට එකයට දෙක එහෙම එකයට 2021 වෙනකම් විභාගයට යනකම්ම අනිත් පැත්තට තමයි ගිහින් තියෙන්නේ. එතකොට ඒකට සිග්මා දාලා ඔය විදිහට ලියන්න පුළුවන්. සිග්මා අංකණය කියන්නේ මොකද්ද? මේ ප්‍රකාශනයක් දිග ප්‍රකාශනයක් එකතු කොට එක කෙටි කරලා ලියා ගන්න ක්‍රමයක් තමයි සිග්මා අංකණය කියලා කියන්නේ. සිග්මල දෙන්නෙක් ඉන්නවා. හරිද? සිග්මල දෙන්නෙක් ඉන්නවා. එක සිග්මා කෙනෙක් තමයි මේ හම්බ වෙච්ච කැපිටල් සිග්මා. අනිත් සිග්මා තමයි පුෂ්ටික ඝනත්වයට පුෂ්ටික ඝනත්වය ආරෝපණ ඝනත්වය පුෂ්ටික ආරෝපණ ඝනත්වය වගේ තැන් වලට සිග්මා පාවිච්චි කරනවා. ෆිසික්ස් වලදී ඔයාලට හම්බ වෙලා ඇති. හරිද? ලියාගත්තද? ඔය තමයි සිග්මා අංකය. මේ තව එකක් තියෙන බලන්න එමීට 7 8 9 එහෙම තමයි උඩ තියෙන්නේ 28 වෙනකම්. යට තියෙන්නේ 9 8 තියෙනකොට 10 9 තියෙනකොට 11. ඒ කියන්නේ මේ උඩ තියෙන ගානට වැඩිය දෙකක් වැඩි ගානක් තමයි හැමතිස්සෙම යට තියෙන්නේ. වෙනම රටාවල් නැත්නම් සංඛ්‍යා අනුක්‍රම කියලා පාඩමක් වෙනම අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා. ඒක ඉගෙන ගන්නකම් අපි මේක දැන් බලන් යන්නේ 7 8 9 එහෙම තියෙන. ඒතර මෙතන R කියලා ගත්තොත් උඩ තියෙන එක එකින් එකනේ වෙනස් වෙලා තියෙන්නේ. R 7 ඉඳලා 28ට වෙනස් වෙනවා කියලා ගන්න පුළුවන්. ඒතර උඩ තියෙන ගානට වැඩිය දෙකක්, ළවයේ තියෙන ගානට වැඩිය දෙකක් වැඩි ගානක් තමයි හරේ තියෙන්නේ R+2 කියලා දාන්න පුළුවන්. හරි. ඒකත් බලන්නකෝ, ඒකත් කරගන්නකෝ. හරිනේ ලියාගත්තනේ. ඔන්න එතකොට අපි සිග්මා අංකණය කියන එක තමයි කතා කරේ. ඒත් සිග්මාගේ පොඩ්ඩක් ಗುಣ තියෙනවා. ඒ ඕන මිනිස්සෙක් හඳුරගත් සාමාන්‍යයෙන් අලුත් එක්කෙනෙක් හම්බුනාම එයාගේ ಗುಣ බලනෝනේ. හොඳ මිනිස්සෙක්ද නේද? නරක මිනිස්සෙක්ද කොහොමද කියලා බලනෝනේ. ඒ වගේ. දාන්න සිග්මාහි ಗುಣ කියලා මාතෘකාවක් දාන්න. properties of sigma. සිග්මාගේ ಗುಣ සිග්මාගේ ಗುಣ බලන්න හදා. මාතෘකාව විතරක් දාන්න, අනුමාතෘකාවක් විතරක් දාන්න. අපි මේ සිග්මා අංකණය කතා කර යන්නේ. දැන් එයාගේ ಗುಣ ටිකත් බලන්න හදා.
දැන් හොඳට බලන්නකො මේක. දැන් ඔන්න සිග්මා එකක් තියෙනවා. හරි? FR ගේ තමයි සිග්මා තියෙන්නේ. A වල ඉඳලා B වෙනකන් ගිහිල්ලා තියෙන්නේ. උදාහරණයක් හිතන්නකො මෙහෙම. ඔන්න එකේ ඉඳලා උදාහරණයක් ගන්න. එතකොට ලෙසි. FR එකක් තියෙනවා. එකේ ඉඳලා 100ට. මේක තේරුම තමයි F1 ධන, F2 ධන, F3 ධන, F4 ධන, F5 ධන, ඔහොම F20 තියෙනවා, 21, ඔහොම 50, 51, ඔහොම F අන්තිමට F100 වෙනකන් එකතුව කියන එකනේ. එතකොට ඒක ලිව්වොතින් පද 100ක් ලියන්න වෙනවා. F1, F2 එහෙම පද 100ක් ලියන්න වෙනවා. එතකොට ඒකේ පළවෙනි 60 ගත්තොතින් පළවෙනි 60 ගත්තොත් එන්නේ ඒකට ආපහු සිග්මා දාන්න පුළුවන්. මොකද F1 ඉඳලා F60 වෙනකන් තියෙන්නේ. ඒතර ඒ පළවෙනි 60ට මෙහෙම දාන්න පුළුවන්. ඒතර ඉතුරු ටික වෙන්නේ මෙතන F1 F2 ඉඳන් F60 වෙනකන් තියෙනවනේ. ඊට පස්සේ ඉතුරු එක එන්නේ F61. මෙතන තිබ්බ වලට වඩා එකක් වැඩි ගානක් ඊළඟ එක තියෙන F61 F62 එහෙම. තේරුණාද? කියන්නේ අපිට දැන් එකේ ඉඳලා 100ට තියෙන ටික ගන්න පුළුවන්. එකේ ඉඳලා 60ට තියෙන ටිකයි ඊට පස්සේ තියෙන ටික. ඊට පස්සේ තියෙන ටිකේ එකතු වෙයි. ඊට පස්සේ තියෙන ටික තමයි 61 ඉඳලා 100ට තියෙන ටික. හරි? තව උදාහරණයක් වශයෙන් එකේ ඉඳලා 100ට තියෙන එක අපිට ගන්න පුළුවන්. එකේ ඉඳලා 90ටයි 91 ඉඳලා 100ටයි කියලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ එකක් සාධාරණ වශයෙන් මෙහෙම ලියන්න පුළුවන්. A වල ඉඳලා B වලට තියෙන එකක් නම් AB අතරාගයක් තමයි C කියලා කියන්නේ. මේ AB කියනේවා නිකිල පූර්ණ සංඛ්‍යාවලටනේ සිග්මා අර්ථ දක්වලා තියෙන්නේ. R කියන එක පූර්ණ සංඛ්‍යාවක් වෙනවා. හරි? එතකොට මේ C කියන්නේ AB දෙන්න අතරාගයක්. එතකොට එහෙනම් ඒක අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන 1 මෙතන 100 වගේ නම් නැත්නම් මෙතන 1 මෙතන 2021 වගේ නම් C කියන්නේ ඒ දෙන්න අතරාගයක්. 1යි 2021යි නම් තියෙන්නේ මේක 1000 වගේ එකක්. ඒ දෙන්න අතර. ඒතර එකේ ඉඳලා 18 ලියලා ඉතුරු ටික 18ට වඩා එකක් වැඩි එක තමයි මෙතනින් පටන් ගන්න ඕනේ. මොකද 1000 දැන් මේකට ගත්තනම් ඉතුරු ටිකේ තියෙන 1001 ඉඳලා 2021ට. අන්න එහෙම. ඒතර A වල ඉඳලා C වලට FR අරගෙන ඊට පස්සේ C නේ C දන එකේ ඉඳලා අර ඉවර වෙන්න ඕන එක B දක්වා කියලා කියන්න. දාගන්න බලන්න එහෙනම් මේ ගුණේ සිග්මාගේ ගුණ පහක් තිබ්බ මට මතක හැටියට. ඒතර අපිට දැනට අවශ්‍ය වෙන්නේ මේ ගුණේ විතරයි. මේ මනුස්සයාගේ මේ ගුණේ තිබ්බ එක අපිට ඇති වෙනවා මේ වැඩේට ඒකයි. ලියන්න සිග්මා FR A වල ඉඳලා B වලට. මේක උදාහරණයක් ලියන්න. එතකොට තමයි තව හොඳට මේක පැහැදිලි වෙන්නේ. දාන්නකො උදාහරණ කියලා.
උදාහරණයක් ලියන්න FR එකේ ඉඳලා 100ට තියෙනවා. එතකොට එකේ ඉඳලා 60ටයි 60ට වඩා එකක් වැඩි එක ගන්න ඕනේ. නැත්නම් 60 දෙන්නමටම සම්බන්ධ වෙනවනේ. ඒකයි. හරිද? එකේ ඉඳලා 100ටයි තියෙනකොට එකේ ඉඳලා 60ටයි 60ට වඩා එකක් වැඩි එක. හරිනේ? 61 ඉඳලා කියලා ලියන්න පුළුවන්. ඒතර තව මේ උදාහරණයක් දාලා තියෙන්නේ ඔයාලට දැනෙන එක. හරි? දැන් මොකක් හරි එකක් තිබ්බ කියලා හිතන්න එකෙන්ම පටන් ගන්න ඕනත් නැහැ. එකේ ඉඳලා 2021කට අපිට ගන්න පුළුවන් ඒ අතර මැද ගානකින් වෙන් කරගන්න පුළුවන්. වෙන් කරපු එකක් ඕන නම් තව ටිකක් වෙන් කරගන්න පුළුවන්. හරි? එකේ ඉඳලා 2021කට තියෙන එක මම අරන් තියෙන්නේ ගොඩාක් එකක් කරන් ඉතුරු ඔක්කොම ටික පළවෙනි එකට අරගත්තා. එකේ ඉඳලා 2020 වෙනකන් ටික. එකේ ඉඳලා 2020 වෙනකන් ටික. ඒතර 2020ට පස්සේ තියෙන එක මේක 2021නේ. ඒතර 2021 ඉඳලා 2021කට කියන එක තමයි තියෙන්නේ. අතන මෙතන එක අවස්ථාවයි තියෙන්නේ. එතෙන්ට එන්නේ F 2021. ජනිත් මොකද දෙන්න බෑ කියන්නේ? ඔයාට එන්න බැරිද? පාස්පෝර්ට් එකක් ඉල්ලනවානේ. හරි හරි. ඉන්න මම පාස්පෝර්ට් එක බලලා දාන්නම්කෝ. පාස්කෝඩ් එක මොකක්ද දන්නේ නැහනේ. පාස්කෝඩ් එක පොඩ්ඩක් දාන්නද? පරණ පාස්කෝඩ් එකමනේ ඇත්තේ. මේ ජනිත් එන්න බැරුව ඉන්නවලු ඒකයි.
ඒ පාස්කෝඩ් කියන්නේ ඔටෝ ජෙනරේට් වෙන්නේ අපි මේ දානේවත් නෙමෙයි ආ. හරි. දැන් ඇවිල්ලා ඉන්නේ නේ. හරි අපි සිග්මා අංකණය පොඩ්ඩක් කතා කරගත්ත විතරයි. ජනිත් අවුලක් නැහැ හරි. අපි ඊටු ටික වැඩේ අල්ලගෙන යන්න පුළුවන්. දැන් මේ සිග්මා අංකණය කියන එක ඔයාලට තේරුණා හැමෝටම. එකේ ඉඳලා 10ට FR කියලා තිබ්බොත් ඒකේ අදහස තමයි F1 F2 F3 එහෙම එහෙම එකේ ඉඳලා 10ට යනකම් අගයන් ආදේශ කරලා ගන්න ඕන කියන එක තමයි ඒකේ තේරුම. හරි? හරි. හරි. අපි එහෙනම් උදාහරණයක් කරලා බලමු. දැන් ඔන්න බලන්න මේක අලුත් දෙයක් කරන්න යන්නෙත් නැහැ. මේක නිකන් නිදිමතේ වුණත් කරන්න පුළුවන් අපිට එහෙම අවුලක් නැහැ. හරි? දැන් මේ ගාන 7 වෙනි ගාන කියලා මම මේ දාලා තියෙන එක හදපු ගානක් තියෙන්නේ. කලින් හැදුවා පළවෙනියටම හදපු ගාන තමයි මේ තියෙන්නේ. එක දන දෙක දන තුන දන එහෙම පළවෙනි දනනේ කියලා n වල එකතුව n වාරයක් n දන එක බෙදීම 2යි කියලා අපි ගණිතබ්බින්ෙන් ඔප්පු කරා. හරි? දැන් මේ ගාන අපිට මෙහෙම ලියන්නත් පුළුවන් නේද? හොඳට බලන්න. මේ එක දන දෙක දන තුන් දන n කියලා කියන්නේ r වගේ එකක්. r එකේ ඉඳලා n වෙනකම් වෙනස් වෙලා. ඒතර r වලට එක දැම්මා 1 2 එක දන දෙක දන තුන් දන n කියලානේ එන්නේ. අන්න එතකොට අන්න එහෙම තමයි දැන් ගාන දෙන්නේ. අර ගානම දෙනවා. හරිද? අර ගානම දෙනවා සිග්මා අංකනේ දාලා. අපි 7 වෙනි ගාන කියලා දාලා ඔය තියෙන එක නෙමෙයි මේ සිග්මා දාපු එක ලියා ගන්නකො. අපි දැන් ඒක ඔප්පු කරන්න හදන්නේ. සිග්මා දාලා තියෙන එකෙන් ලියා ගන්න. හදපු ගානම තමයි මේ සිග්මා අංකනයත් එක්ක දුන්නම් පස්සේ හදන විදිය තමයි පැහැදිලි කරගන්න හදන්නේ. පුරුදු වෙන්න හදන්නේ. එකේ ඉඳලා n වෙනකන් තියෙන්නේ. r වලගේ එකේ r තමයි වෙනස් කරන්නේ. එකේ r වලගේ එකේ ඉඳලා n දක්වා වෙනස් කරද්දී r තමයි බලන්නේ අපි. හරි? දැන් ඔක ලියාගත්තනේ. දැන් හොඳට බලන්න මේකේ මේ n තියෙන තැන් මම මේ බලන්න මේ තියෙන n තියෙන තැන් තියෙන්නේ වම දකුණු අඳුරනෝනේ. වම් පැත්තේ n තියෙන්නේ මේ මෙතන විතරයි. දකුණු පැත්තේ n තැන් දෙකක තියෙනවා. හොඳට බලන්න. දැන් ගණිතබ්බියුන්නේදී අපි කරන්නේ n සමානයි 1 විට n සමානයි 1 විට කියලා අරගන්නවා. කියන්නේ එකට හරියන්න ඕනේ. ඊට පස්සේ p ට හරි කියලා අරගෙන p දන්න එකට හරි කියලා පෙන්නන එකනේ කරන්නේ. ඔය දෙක වුණා නම් වැඩේ ඔක්කොටම වෙනවනේ. ඒකටනේ ගණිතබ්බියුන්නේ කියලා කියන්නේ. ඒතර අපි පළවෙනියටම කරන්න ඕනේ n සමානයි 1 වෙලා වෙදී මේ වම් පැත්ත දකුණු පැත්තට සමාන වෙන්න ඕන. n වලාගේ. හරි? ගොඩක් කට්ටිය මේ කරන්නේ දකින එකට එක ආදේශ කරනවා. එහෙම නෙමෙයි. රතු පාට දාලා තියෙන කාට්ටියටම රතු පාට පේන හින්දා. වම් පැත්ත left hand side එක අපි අරගෙන බලන්න ඕන n වලාගේ එකේදී. ඒතර n වලාගේ එකේදී කියලා කියන්නේ එකේ ඉඳලා එකට r. එකේ ඉඳලා එකට සිග්මා r තියෙන්නේ. එතකොට එක විතරයි තියෙන්නේ. එතකොට එක ආදේශ කරන් පස්සේ එක ඒ පදේ විතරයි. එතකොට ඒ පදේ එකතුව කියන්නේ ඒකමයි එකයි. එතකොට දකුණු පැත්ත ගත්තන් පස්සේ බලන්න දකුණු පැත්තේ n වලට එක ආදේශ කරාම එතන එක වාරයක් එක දන එක බෙදීම 2යි 2 2 කැපිලා ගිහලා 1යි කියලා එන්නේ. අන්න n සමාන 1 විට ප්‍රතිඵලය සත්‍යයි. දාන්නකෝ. n සමාන 1 අරගෙන left hand side එකයි right hand side එකයි අරන් බලන්න. n සමානයි 1 විට වම් පැත්තයි දකුණු පැත්තයි හදන එක තමයි මේ කරන්නේ. n සමාන 1 වෙලාවෙදී left hand side එකට එන්නේ එතකොට 1යි කියලා right hand side එකටත් එන්නේ 1යි කියලා ඔයාලට ලියන්න පුළුවන් left hand side එක right hand සමානයි සමානයි. එතකොට n සමාන 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා ලියන්න පුළුවන්. ඒකයි p ට හරි කියලා අරන් p දන එකට ගන්න එකනේ අනිත් කරන්න ඕන. ලියන්න එතකොට n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ.
n සමාන 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ. ඊළඟට කරන්න ඕන පීට හරි කියලා අරගෙන පීදනයකට හරි කියලා පෙන්නන එක. පීට හරි කියලා අරගෙන පීදනයකට හරි කියලා පෙන්නන එක තමයි කරන්න ඕන. බලන්න හැමෝම ඔන්න බලන්න දැන් මේ හොඳට බලන්න මේ n තියෙන තැන් වලට p දාලා මේක ලියා ගන්න ඕන. ඒ කියන්නේ සාධාරණ තැනකට හරි කියලා ගන්න ඕන. දැන් ගොඩක් මිනිස්සු කරන්නේ මේ හැම තැනටම p දානවා. r තියෙන තැන් වලට n තියෙන තැන් වලට ඔක්කොටම දානවා. එහෙම නෙමෙයි. එන්නේ සිංහල තේරෙනවනේ ගණන් තේරෙනවනේ. මේ බලන්න. n සමා හොඳට බලන්න මේක. දැන් එකට හරිනේ. හැමෝම බලන්න n සමානයි 1 දාලා මේ ලියා n සමානයි 1 දැම්මා වගේ අපි ලියනවා n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයි ගනිමු කියලා. ඒතර එකේ ඉඳලා එහෙනම් p දක්වා සිග්මා r p p ධන 1 බෙදීම 2යි කියලා තියෙනවා. ඒතර ඔප්පු කරන්න ඕන එක තමයි n වලට p ධන 1 ආවන් පස්සේ n වලට p වෙනුවට p ධන 1 ආවන් පස්සේ මේ මම කරන එක හරිනේ. ඔයාලත් එක්ක මම පළවෙනි දවසේ ගණිත අභ්‍යුහනය කරලා නවත්තලානේ තියෙන්නේ. හරි නේද මම? හරි? මේ ටික අපි කතා කරේ නෑනේ. මේ ටිකනේ කතා කරන් තියෙන ටිකනේ. හරි. එතකොට අපි එහෙනම් ඒක පුළුවන් කියලා හිතලානේ අපි කරන් යන්නේ ඒකයි ආ. එතකොට p තියෙන n තියෙන තැන් වලට p දාපු එක පාවිච්චි කරලා n තියෙන තැනට p දන එක දැම්මගෙන ඒක ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි උපකල්පනය ලියා ගන්නවා. ඔප්පු කරන්න ඕන එක සාධනය කළ යුත්තත් ලියා ගන්නවා. ඒ දෙක ලියා ගන්නකො හොඳ ළමයි වගේ. ඉතින් මේ දෙක ලියා ගන්නවා. ඔය කොළ පාටට තියෙන එක ඒක තමයි අපේ උපකල්පනය. ඒකෙන් ගන්න ඕන එක තමයි නිල් පාට එක. කොළ පාටෙන් නිල් පාට ගන්න ඕනේ. රතු පාට තියෙන්නේ n තිබ්බ තැන්නේ. නිල් පාට එක ගන්න ඕන කොළ පාට එක පාවිච්චි කරලා. හරි? n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයි ගනිමු. ඒතර n සමානයි p ධන 1 විට සාධනය කරන්න ඕන එක තමයි මේ ලියා ගන්න. දැන් හොඳට බලන්න වැඩ නවත්තලා බලන්න හොඳ ළමයි වගේ බලන්න. හරි? බලන්නකො හැමෝම හොඳ ළමයිනේ. දැන් මේකනේ ළමයි වෙන්නේ මෙතන. මේක දැන් අපි කරන්නේ සාමාන්‍යයෙන් බලන්න සාමාන්‍යයෙන් කරේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි කරන්නේ මේ අර නිල් පාටට තියෙන එකේ ඒකේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට යන එක තමයි කරන්නේ. ඒක නිල් පාටට තියෙන එකනේ අපිට ඔප්පු කරන්න ඕන එක. ඒකේ වම් පැත්තෙන් පටන් අරගෙන මම ඊතලයක් ගහලා තියෙනවා වගේ දකුණු පැත්ත ගන්න එක තමයි කරන්නේ. නැත්නම් ඕක අපි කරන්නේ නිකන් නෙවෙයිනේ. උපකල්පනය පාවිච්චි කරලා තමයි එන්නේ. උපකල්පනය හරහා තමයි එන්න ඕන වගේ උඩ එක හරහා එන්න ඕන. එතකොට උඩ එක මේ උඩ එකට දැන් අපි ස්ටාර්ට් කරන්න ඕන මෙන්න මේ කොටුව ඇතුලේ තියෙන එකෙන් තමයි ස්ටාර්ට් කරන්න ඕන. තේරුණාද?
ඔය කොටුව ඇතුලේ තියෙන එකෙන් තමයි ස්ටාර්ට් කරන්න ඕනේ. ඒත් ස්ටාර්ට් කරලා උඩ එක පාවිච්චි කරන්න ඕනේ. ඒතර උඩ එක ඇතුලේ. ඒ කියන්නේ කොළ පාට එකේ ඒ උඩ එකේ තියෙන්නේ එකේ ඉඳලා P වෙනකන් කියලා. නමුත් අපි පටන් ගන්න එකේ තියෙන්නේ එකේ ඉඳලා P දන එක වෙනකන් කියලානේ. ඒ හින්දා අපිට ඒක මෙහෙම කඩා ගන්න පුළුවන්. ඔයාලට මං කියන එක තේරෙනවද? මෙන්න මෙහෙම දෙයකට කඩා ගන්න පුළුවන් සිග්මාගේ ಗುಣ පාවිච්චි කරලා දෙයකට කඩා ගන්න පුළුවන්. අපි ගාව තියෙන්නේ මොකක් හරි සිග්මා එකක් එකේ ඉඳලා p දන එකට කියලා තියෙන්නේ. ඒ වුණාට උපකල්පනයේ තියෙන එකේ ඉඳලා p කියලානේ තියෙන්නේ. ඒ හින්දා දැන් උදාහරණයක් වශයෙන් නම් එකේ ඉඳලා 101ට තියෙන එකක් තියෙන්නේ දැන්. p දන එක කියන්නේ 101 කියලා හිතා. එතකොට අපිට ගන්න පුළුවන් එකේ ඉඳලා 100ටයි ඉතුරු එක ඉතුරු ටික අනිත් එකට දාන්න පුළුවන්. ඒතර අනිත් එක එකේ ඉඳලා 100ට ගත්ත හින්දා තව එක අවස්ථාවක් තමයි ඉතුරු වෙන්නේ. ඒ 101 ඉඳලා 101ට කියන අවස්ථාව විතරයි ඉතුරු වෙන්නේ. එතන තියෙන තනි පදයක්. දැන් මොකක් හරි එකක් තියෙනවා එකේ ඉඳලා 2021ට. ඒතර එකේ ඉඳලා 2020ට ගත්තන් පස්සේ ඉතුරු වෙන්නේ 2020 ඉඳලා 2020ට කියන තනි පදේ තමයි ඉතුරු වෙන්නේ. අන්න එහෙම වෙන් කරගන්න ඕනේ. එතකොට මේ එකේ ඉඳලා p කියන එකට අපිට පුළුවන් අර උපකල්පනය දාගන්න. හරි එහෙනම් වැඩේ කරන්න පටන් ගන්න. මම කොටු කරලා අර මේ ඔක්කොම පෙන්නලා තියෙන්නේ. ඔයාලා එහෙම ලොකුවට කොටු ගහ ගන්න අවශ්‍ය නැහැ. කරන්න ගන්න. දැන් බලන්න තව පොඩ්ඩක් මේ සර් කියන එක මම මේ පොඩ්ඩක් මකා ගන්න මේ තිබ්බේව ටික. හරි? බලන්න දැන් හොඳට බලන්න ආපහු. දැන් එතකොට එකේ ඉඳලා p දන එකට තියෙන එක අපි දෙකකට කඩාගත්තා. ඇයි දෙකකට කඩාගත්තේ? උපකල්පනයේ පාවිච්චි කරන්න ඕනේ ඉඳ. හොඳට බලන්න. එතකොට මේ මෙන්න මේ කොටුව මෙන්න මේ ආදේශය දාලා තියෙන්නේ මේ කොළ පාට එකට එකේ ඉඳලා p වෙනුවට එකේ ඉඳලා p වෙනකන් තියෙන සිග්මක වෙනුවට උපකල්පනයට අනුව දාන්න පුළුවන්. එතකොට දෙවැනි එකේ තියෙන්නේ මේ දෙවැනි එකේ තියෙන්නේ r ව p දන එකේ ඉඳලා p දන එකටමයි වෙනස් කරලා තියෙන්නේ. ඒතර එතන ඉන්නේ තනි පදයක්. එහෙනම් මේ r වලට p දන එක ආදේශ කරපු එක තමයි එතන ඉන්නේ. ගොඩක් නැහැනේ අන්තිමයනේ එතන ඉතුරු වෙන්නේ විතර. නැත්තම් අර අපි වෙනද කරපු විදිහට එකේ ඉඳලා p වෙනකන් තියෙන ටිකට p දන එක්වෙනි එක එකතු කරලා තියෙන්නේ. ඒක තමයි එතන එන්නේ. අන්න ඒ දෙක ඒතර එකතු කරාන් පස්සේ අනිවාර්යෙන්ම ඔයාලා දන්න ඕනේ අර උත්තරේ ඒ බලාපොරොත්තු වෙන උත්තරේ එන්න ඕන p දන එකක් එළියට ගන්න පුළුවන් වෙනවා මේ මෙතන මේ වරහන් ඇතුළේ සුළු කරාම p දන 2යි කියලා එන්නේ. ඒක නිකන් මේවි. ඒක සුළු කරලා දාන්න තියෙන්නේ. p දන එකක් එළියට ගත්තාම උත්තරේ එවි. හදලා දාන්නකො. හදලා දාන්න.
හරි ඒ උත්තරේ නිකම් වෙනෝනේ අපි එදා හැදුවේ පළවෙනිට හැදුව ගාන විදියටම තමයි අන්තිමට මේක හැදෙන්නේ. ඒ ගානම තමයි මේ හදන්නේ සිග්මා අංකනේ දාලානේ. හරි අපි දැන් ඒක එළියට ගත්තන් පස්සේ p බෙදීම දෙකක් ඉතුරු වෙනවා. මෙතන එකක් ඉතුරු වෙනවා. එතන පොදු හරය දෙක ගත්තන් පස්සේ තමයි මේක එන්නේ. ඒක අර විදියට ලියලා දාන්න ඕන. ලියලා අර විස්තරය ලියන්න. p ට සත්‍යයි ගත් විට p දන්න එකට සත්‍ය වේ කියලා විස්තරය ලියන්න මතකනේ. එදා ලියපු එක ඇති ඒකත් බලලා ලියන්න ඕන. කතාව ලියලා ඉවර කරා. මේකේ සිග්මා අංකණය දාලා ගාන හදන එක විතරයි මෙතන වෙන්නේ. කතාගෙන ඉවරයිනේ. කතාවත් ලිව්වනේ. අපි තව ගානක් මේක දිහා බලමු මේ සිග්මා තියෙන ගානක් හිමීට හදලා බලමු. දැන් මෙතන මම 8 වෙනි ගාන විදිහට අරගෙන තියෙන්නේ. ඔයාලට මතකයි ඔයාලා හැදුව දෙවෙනි ගාන තමයි 8 වෙනි ගාන විදිහට අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ එකේ ඉඳලා n දක්වා r වර්ග පළවෙනි ධනන කියලා n වල වර්ගයන්ගේ එකතුවට මේ වගේ එකක් ආවේ. ඒක හදන්න කියලා තමයි තියෙන්නේ. ඒක ඒ හදපු ඕන ගානක් සිග්මා දාලා ආපහු හදන්න පුළුවන්. දැන් ඉතින් මේ එහෙම ඔක්කොම කරන්න ඕනේ නැහැ නේ. ඒ හින්දා අපි මෙන්න 9 වෙනි ගාන කියන එක මේ ගාන දාන්න 8 වෙනි එක හෝම්වර්ක් දාගන්න. 9 වෙනි එක හදන්න ගන්න. අමත් උදව් කරන්න හදමු. 8 හෝම්වර්ක් දාලා අපි හදන්න. වෙනි එක ඉස්සෙල්ලා ලියා ගන්න. 9 වෙනි එක හැදුවනම් හරි.
9 ගාන හදන්න ගමු. බලන්න මගේ උදව්වත් එක්ක යන්න අර කලින් ගානත් බලාගෙන යන්න. එක ආදේශ කරලා බලන්න ඕනේ. හොඳට බලලා ඉන්නකො පොඩ්ඩක්. එක ආදේශ කරාම එන්නේ left hand side එකට. පාට මතකයිනේ මම පාටවල් වෙනස් කළාම දුන්නේ. n වලට තමයි ආදේශ කරන්නේ. r වලට ආදේශ ගන්න එපා. 50%ක් ළමයි ආදේශ කරනවා වගේ. ඒතර එකේ ඉඳලා එකට r ගණයනේ. ඒතර එක විතරයි තියෙන්නේ එකේ ගණය එකයි. දකුණු පැත්තේ n තියෙන තැන් වලට එක ආදේශ කරන් යන්න. ඒතර ඔන්න දෙපැත්තම එකයි කියලා එන්නේ එකට සමාන වෙනවා. දැන් n සමාන 1 විට ප්‍රතිඵලය සත්‍යයි කියලා ගන්න පුළුවන්. ඉතින් ඒක කරගන්නකො. n සමානයි 1. එකේදී හරි. ඊට පස්සේ p ට හරි කියලා අරගෙන p දන එකට හරි කියලා පෙන්නන එක තමයි කරන්න ඕන. p ට හරි කියලා අරගෙන p දන එකට හරි කියලා පෙන්නන එකනේ වෙන්න ඕන. ඒතර ඒ ටික අර n තියන තැන් වලට p ආදේශ කළා ඉස්සෙල්ල වගේ ලියා ගන්න ඕන. අර ලියාගත්තේ. හරි. ඒකත් ලියා ගන්න පුළුවන්. p ආදේශ කරලාම එන එකයි ඒකනේ අපි උපකල්පනය කරන්නේ කියලා කියන්නේ. ඊට පස්සේ ඒක භාවිතා කරලා ගන්න ඕන එකයි ඒ දෙක ලියා ගන්න පුළුවන්. පොඩ බලමු. දැන් එකේ ඉඳලා පීට කියලානේ අර තියෙන්නේ උපකල්පනේ. ඒතර උපකල්පනේ පාවිච්චි කරන්න වෙනවනේ ඉස්සෙල් වගේම. හරිද? ඉතින් එකේ ඉඳලා පීට තියෙන එක අපි ගාව තියෙන එකේ ඉඳලා පී දන එකට හින්දා එකේ ඉඳලා පීටයි ඉතුරු ටික පී දන එකේ ඉඳලා පී දන එකටයි කියලා දෙකකට වෙන් කරගන්න පුළුවන්. වෙන් කළා ඒ දෙකට උපකල්පනේ දාගන්නවා. මේ එකේ ඉඳලා පීට තියෙන එක අර අනිත් එකේ පදේ හොයාගන්න පුළුවන්. හරි? සිම්පල් වැඩක් තියෙන බලන්න කරමු. මේකත් බල බල ඔයාලා කලින් කරපු එකත් බල බල මම හදපු එකත් බල බල කල් ලියන්න විතරයි තියෙන්නේ. බාහිරට එන ගානත් එහෙමයි. හදන්න දෙයක් නැහැ ලියන්න තියෙන්නේ.
උත්තරේ දිහත් බලාගෙන අපි සාමාන්‍යයෙන් මේක වැඩ කරන් යන්න ඕන. බලන්න දැන් මම හදපු එකේ මම පොඩ්ඩක් පැහැදිලි කරනවා. මෙන්න මෙතන සාමාන්‍යයෙන් ළමයි පොඩ වර්ධන්ත නම් මේ බලන්න. මෙන්න මේ බොක්ස් එක එන්නේ උපකල්පන එන්නේ. ඊට පස්සේ දැන් මේ අනිත් එක තමයි මේකේ මේ ටික මේ තියෙන්නේ p ධන 1 ඉඳලා p ධන 1ට වෙනකන් කියලානේ තියෙන. ඒතර r තියෙන තැන් වලට p ධන 1 විතරයි ආදේශ කරනවා. එහෙම තමයි කහ පාට එකේ. r තියෙන තැනට p ධන 1 ආදේශ කරනවා. තනි පදයක් තියෙන. r තියෙන තැනට p ධන 1 ආදේශ කරාම එන්නේ. ඒතර r ඝණය හින්දා p ධන 1 ඝණය කියලා එන්නේ. දැන් උත්තරේ දිහා බල්ලනේ සුළු කරන්නේ අපි. උත්තරේ තියෙන්න ඕන p ධන 1 වර්ගයක්. රත්තගේ මේ කහ පාට එක්කෙනාගේ දෙන්නගෙම තියෙන p ධන 1 වර්ගය. p ධන 1 වර්ගයයි අනිත් එකේ p ධන 1 ඝනයයි දෙකම තියෙන හින්දා p ධන 1 වර්ගයක් එළියට ගන්න පුළුවන්. බලන්න හදන්න ආදේශ කරගන්න සුළු කරන්න ගාන ඉවර කරන්න කතිය යථා තත්ත්වයට පත් කරන්න. ඒ සුළු කිරීම නිකම්ම සුළු කරගන්න p ධන 1 වර්ගයක් එළියට ගත්තම එන්නේ p වර්ග ධන 4යි p ධන 4යි නේ 4යි p ධන 4යි කියලා කියන්නේ p ධන 2 වර්ගය. ඒ p ධන 2 තමයි p ධන 1 ධන 1 විදියට ලියන්නේ. එදත් ඔක ලිව්වේ. හරි. ඒ ගානම තමයි මේ සිග්මා ඇතුලේ හදලා තියෙන්නේ. පොඩි අදහසක් තියෙනවනේ සිග්මා හසුරව ගන්න. කලින් ගාන දිහා බල මං හදපු එක දිහා බල අවබෝධයෙන් කරා නම් ඇති මේක. තනින් හැදුවේ නැතුනම් ප්‍රශ්නයක් නැහැ. තනින් හදන්න අපිට ඕන තරම් ගණන් තියෙනවා. හරි. දැන් අපි ඉස්සරහට යනවා. හරි. කතාව ලියලා දාන්න. මොකද්ද කතාව? n සමාන 1ට අර කතාව දාන්න. හරි. 1ට ප්‍රතිඵලය ඉස්සෙල්ලා ලියන්න n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි ගත් විට
n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වෙයි. හරි? ඊපස්සේ n සමාන 1ටද ප්‍රතිඵලය සත්‍ය බැවින් සියලු ධන නිකිල සඳහා ප්‍රතිඵලය සත්‍ය වෙයි කියන එක හරි. හෙට අනුකල්නේ ක්ලාස් එක කරන්න ඉන්නේ. දැන් මේ මම බැලුවා රෑ වෙලා කරන්න නැතුව පොඩ්ඩක් දවාලෙන් කරනවද කියලා. දැන් මෙහෙමයි මේ රෑ වෙලාවට නම් හැමෝටම පුළුවන් වෙලාවනේ උනාට රෑ වෙද්දි ඕක කෙරෙන්නේ නැති හින්දා මම බැලුවේ දවාලින් කරන්න කියලා. ඒතර එන්න බැරි කෙනෙක් හිටියත් ඒක ප්‍රශ්නයක් නෑ. යාළුවට රෙකෝඩින් එකකින් කරගන්න පුළුවන්. දැන් මේ අපි යන්න ටයිම් එකේ වුණත් හැමෝටම එන්න බැරි ටයිම් එකකට ඉන්නේ. හරි? මටත් ඉතින් පුළුවන් වෙන්න එපයි. ඒක හින්දා මේ හෙට හවසට මේ වෙලාවට කරන්න කියලා හිතන් ඉන්නේ. මම අනිත් ළමයිටත් කිව්වා. ඔයාලට එන්න බැරි කෙනෙක් ඉන්නවනම් ප්‍රශ්නයක් නෑ. යාළුවට මම රෙකෝඩින් එක ෂෙයා කරන්නම්. හරි මම හෙට හවසට කරන්න. දැන් අපි ඒකේ එක ස්ටේජ් එකක් ඉවර කරලා තියෙන්නේ. තව ස්ටේජස් දෙකක් ඒකේ කතා කරන්න තියෙනවා. හරි ඉතින් මම ඒ ගැන කියන්නම්කෝ. වැඩේ ඉවර කරගන්න. හෙට 2:00ට කරමු. මේ වෙලාවට අපි 2:00 4:00 වගේනේ සාමාන්‍යයෙන් කරන්නේ. හරි? ඒතර සුළු කරලා දාලා උත්තරේ ගන්න අර විදිහටම. හරි ඔන්න ඔයාලට මම හදන්න ගානක් දාලා තියෙනවා ඊළඟට 10 වෙනි ගාන දැන් තනියම හදන්න ওই ගණන් දෙකේ උදව්ව ඇතුව 10 වෙනි ගාන හදන්න. කෑ වෙනකොට මටත් නිින්ද යනවා දන්නේ නැද්ද ඉතින්. හරි? කුණාටු වෙනවා සොලිසුලන් වෙනවා අමතක වෙනවා. ගාන බලන්න මේ ගානත් හදනකොට තව හොඳට මේක තහවුරු වෙනවා. එක ගාන ලියා ගන්න ඊට පස්සේ එක ආදේශ කරලා බලන්න ඕන වම් පැත්තටයි දකුණු පැත්තටයි.
දෙපැත්තටම දෙක දෙක එන්නේ ආදේශ කරාම. තොර n සමාන එකට ප්‍රතිඵලය සත්‍යයි. ඊට පස්සේ p දාලා p දාන එකට පෙන්වන්නනේ ඕන. p දාලා ලියා ගන්න. ඔන්න මම p දාලා ලියපු එකයි p දාන එක දාලා ලියපු එකයි තියෙනවා. හරි. එතකොට අර p දාන එකේ එක කඩලා ලියලා කඩලානේ කරන්නේ. දැන් බලන්න නේ. දැන් එතකොට එකේ ඉඳලා p ට අර විදියට ආදේශය දාගන්න ඕන. උපකල්පනයෙන් ආදේශ කරගන්න ඕන. එතකොට මෙතනට p ධන එක්වෙනි පදේනේ මේ මෙතන මේ අන්තිම ටර්ම් එකේ තියෙන්නේ p ධන 1 r වලගේ p ධන 1 ඉඳලා p ධන 1ට තියෙන්නේ. r වලගේ p ධන 1 ඉඳලා p ධන 1ට තියෙන්නේ. ඒ කියන්නේ එක අවස්ථාවයි තියෙන්නේ මේ r තියෙන තැන් වලට p ධන 1 ආදේශ කරගන්නවා. හරි. r තියෙන තැන් වලට p ධන 1 ආදේශ කරලා තමයි ඒක ලියලා තියෙන්නේ. මේ රතු පාට එක්කෙන ඇවිල්ලා තියෙන උපකල්පනයට අනුව. හරි. අපි නිල් පාට එක්කෙනෙක් ගමුකෝ. නිල් පාට එක්කෙන ඇවිල්ලා තියෙන්නේ සිග්මාගේ අර්ථ දැක්වීමට අනුව. සිග්මා කියන්නේ එහෙමනේ. ඒ තියෙන r වල අගයන් ආදේශ කර කර ගන්න ඕන. හැබැයි මෙතන ගන්න ලොකුවට ගන්න දෙයක් නැහැ. එක අගයයි තියෙන්නේ.
හරිද හදාගත්තද අපිට කෙලින්ම ලියලා දාන්න පුළුවන් උත්තරය කවුරුත් මොකුත් කියන්නේ නැහැ කෙලින්ම මේ සුළු කර කර ඉන්න නැතුව අන්තිම පියවරට ගියාට කිසිම අවුලක් නැහැ හරි මැද පියවරවල් ලියන්න නැතුව කෙලින්ම අන්තිම එක ලියලා දැම්මට කිසි අවුලක් වෙන්නේ නැහැ හරි හරිනේ හදාගත්තනේ virtual background එකක් දැම්මින් ඉන්නවා මම බලන්න මොකද වෙන්නේ කියලා හරි තව ගානක් හදලා මේක පුරුදු වෙන්න තමයි තියෙන්නේ දැන් බලන්නකෝ විභාගයට ඇවිල්ලා තියෙන ඒවා කොච්චර අමාරු ප්‍රශ්නද ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්නකෝ විභාගයට ආපු ඒවා කොච්චර අමාරුද බලන්නකෝ විභාග ගානක් මම ගන්නම් විභාග ගානක් කරන් බලමු දැන් මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙන සමහර පාස් පේපර්ස් ප්‍රශ්න හරි දැන් ඔය 2012 ප්‍රශ්නේ මේ තියෙන්නේ දැක්කනේ ඒක අපි හදපු ප්‍රශ්නේ තමයි තියෙන්නේ පළවෙනිට හදපු ප්‍රශ්නේ තමයි 2012 ඇවිල්ලා තියෙන්නේ හරි 14 තියෙන්නේ සිග්මංකනේ දාපු ගාන දැන් අපි හදපු ගණන් හින්දා ඒක හදන්න පුළුවන් ඒ වගේ ගානක්ම තමයි තියෙන්නේ එතකොට 15 මම හිතන්නේ නැත්තේ මේ අර අනිත් ටයිප් එකේ ගානක් ඇත්ත ඒකයි මම මෙතන දාලා නැත්තේ 16 17 ගොඩක් ඔක්කොම ගණන් හදන්න පුළුවන් ඔයාලට හරි ඉතින් මම හෝම්වර්ක් ටික දෙන්නම්කෝ අපි එක ගානක් දැන්ට හදලිමු එකක් මොකක් හරි හදමුකෝ බලන්න විභාග ගණන් වලින් 2019 එක 20 ගාන මම බැලුවෙත් නෑ අපි 2019 ගාන හදමුකෝ හැමෝම 2019 ගාන හදන්න ගන්නකෝ 2019 එක හදන්න ගන්න R එකේ ඉඳලා
එක 19 ගන්න ඔත්ති සංඛ්‍යාවක් තියෙන එක. ඒකත් අපි හැදුවා සිග්මාංකනේ දාන්න නැතුව මේ ගාන හදලා තියෙන්නේ. මත් පොඩ බෝඩ් එකේ ගාන හදන්න. දැස් 19 ගාන හදන්න. එක ආදේශ කළ බලන්න ඉස්සෙල්ලා. අපි හදන්නේ 2000 කීයද 9 ගන්න. ගිහින් දැස් 19 ගන්නනේ. උපකරණ තියෙන්නේ සිග්මා දෙකයි ආරෙන් එක ආරකේ ඉඳලා ඉන්නවා කියනවා අපරේන්නේ ඉන්නවර්ගය කියලා තමයි උපකරණ තියෙන්නේ. හරි දැස් 19 ඉස්සෙල්ලා මම බැලුවේ ඒ සමාන එක දාන්න ගැන මුලින්ම කරන්නේ LHS එක ගත්තාම එන්නේ R වලගේ එකේ ඉඳලා එකට දෙකයි R එකයි කියන එක විතරයි ආදේශ කරන්නේ. එක දෙකයි RHS ආදේශ කරනවා. right side එකට එකේ වගේ එකයි අහන ඒ සමාන එක විට ප්‍රතිඵලය සත්‍යයි. ඒ සමාන එක විට ඒක හරි. ඒ සමාන එක විට ප්‍රතිඵලය සත්‍යයි. ඒත් P ට හරි කියලා අරගෙන එන් වෙනුවට P දැම්මම මේක හරි කියලා අරගෙන P දන්න එකටත් හරි කියලා පෙන්වන එකනේ අපි කරන්නේ. මේ ගන්න තමයි තියෙන්නේ. ඊට උපකල්පනය කරපු එක පාවිච්චි කරලා P දන්න එකේ ප්‍රතිඵලය ගන්න තියෙන්නේ. බලමුකෝ. මේක තමයි ඔප්පු කරන්න ඕනේ. මේක යූස් කරලා තමයි ඔප්පු කරන්නේ. එතකොට මම ඊට R සමානයි කියලා P දන්න එකට එකයි R එක කියන්නේ මේක
කඩලා ලියගන්න. ඉතින් මේ කඩන්න කොහොමද මේ කඩන්න පුළුවන් වෙන්නේ? කඩන්න පුළුවන් වෙන්නේ මේ හැටි සිග්මාගේ හැටි සිග්මාගේ ගුණ ඉඳන් කඩන්න පුළුවන්. හරි. මේක වෙනකොට උපකල්පනය කරලා තියෙන එක දාන්න. මේ ටර්ම් එක ලියාගන්න. එතන තියෙන එක ටර්ම් එකයි නෙන්නේ. R වෙනකොට P දන්න එක ආදේශ කරපු එක විතරයි දාන්න ඕනේ. එතනම C වර්ග ගන්න. දෙකයි C ගන්න. දෙකයි කියලා. අපිට තේනවා දෙන්නේ P දන්න දෙකයි P වර්ග දන්න දෙකයි P දන්න එක. ඒ කියන්නේ P දන්න එකේ හරිද? P දන්න එකේ වර්ගයේ වැඩි ඉවරයි. දැස් ගන්න ඕනේ. හරි. ඒ සාමාන්‍යයෙන් ගණිත අභ්‍යුන්නේ ගණන් වර්ග දෙකක් තියෙනවා. ගණිත අභ්‍යුන්නේ ගණන් වර්ග දෙකක් තියෙනවා. හරි. එකක් තමයි සිග්මා අංකණය දාපු ගණන් හරි ඒ කියන්නේ එකක් තමයි ශ්‍රේණි ගණන්. ශ්‍රේණි ගණන් ගත්තොත් ඉතින් අර විදියට සිග්මා දාලා තියෙන්නත් පුළුවන් අද හැදුවා වගේ. ටික කාලයකට කලින් හදුව විදියට සිග්මා දාන්න නැතුව නිකම් එකතුවක් විදියට තියෙන්නත් පුළුවන්. අන්තිමට ඔය දෙකම එකයිනේ. දෙකෙන්ම කරන්නේ එකතුවක් තමයි තියෙන්නේ. හරි. ඒතර ඔය ශ්‍රේණි වල ශ්‍රේණියක් සම්බන්ධ ගණන් තමයි එක වර්ගය. අනිත් එක තමයි බෙදීම නැත්නම් සාධක පිළිබඳ ගණන් තමයි අනිත් වර්ගය. හරි. කතාවෙම ලියලා දාන්න අන්තිමට පීට සත්‍යයකට පිට පීඩාලින්කට සත්‍ය වේ. ඒ ටික ලියලා වැඩේ ඉවර කරන්න. හරිද හදාගත්තා කියන්නකො හරි කියලා. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගමු නේ. හෝම්වර්ක් එකේ. දැන් මේ විභාගයට එන පළවෙනි ගානේ ගණිතබ්බුන්නේ ගාන. ඒක ෂුවර් එකටම කරගන්න පුළුවන් වෙන විදිහට මම ඔයාලා ලෑස්ති කරලා තියෙනවා. කොරෝනා නම් මලන් කියලා නෑ නා. කොරෝනා කියලා නිකන් විභාග ෂේප් එකේ කරගන්න ඒවා කරන්න හම්බෙන්නේ. අපි හරියට කරගන්න ඕනේ. හරි. ඒකින්ද ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න මම කියන්නේ හොඳ ළමයි වගේ. දැන් මේ ටියුට් නම් මම එවන්නම් කිව්වට ඔය කරන්නේ නැති වුණාන් පස්සේ 2012 ගාන හදන්න දෙයක් නැහැ. වල 14යි 13යි හදන්නකෝ. ඒ දෙකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නකෝ. දන්නවනේ ස්ක්‍රීන්ෂොට් ගන්න. 14යි 13යි. අදම හදලා දාන්න වැඩේ පහු වෙන්න දෙන්න එපා. පහු වෙනකොට තමයි වැඩේ කොහොම වෙන්නේ දන්නවනේ. 14යි 13යි. ඊළඟට
16 17 18 ගණන් තුන. ඒවත් හදපු ගණන් හොය ඒ හදපු ගණන් මේ ගණනත් හැදුවනේ. R ගණේ 16 17 18 ගණන්. හරි. මේකත් දැන් හදලා තියෙන්නේ. හදපු ගණන්මයි බහට එන්නේ. තව 19 ගාන හැදුවනේ. මේක ස්ක්‍රීන්ෂොට් එක ගහගත්තද? අර මම 8 වෙනි ගාන කියලා මගේ අරලාව එකක් තියෙන්නේ. සිග්මා R වර්ග තියෙන එක. කොහොමද සිග්මා R වර්ග සිග්මා R ඝනය කියන ඒවා ශ්‍රේණි කියලා පාඩමක් තියෙනනේ අපි ඉස්සරහට කරන්නේ ඊළඟට කරන්නේ ශ්‍රේණි පාඩම. ඒ ශ්‍රේණි පාඩමත් එක්ක සම්බන්ධයි මේක. ශ්‍රේණි පාඩමත් එක්ක ඒකෙදි මේවා පාවිච්චි කරනු කෙලින්ම මේ සම්මත ප්‍රතිඵල විදිහට පාවිච්චි කරනවා. හරිනේ. මම අර 8 වෙනි ගාන පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම් අර ඒක ලියාගත්තෙත් නෑ නේ වෙලාවේ. 10යි. අමෙතින් 8. මේ ගාන ඒකත් ගෙදෙද්දි හදලා දාන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරිද එහෙනම් ඔන්න දැන් වැඩ ටික අනිවාර්යෙන් කරන්න වැඩේ පහුවෙන්න දෙන්න එපා. හරි? ඒතර අනුකල්නයට එන්න බැරි වෙච්ච හරිය කට්ටිය ඉන්නුනා මම ඔයාලට රෙකෝඩින් ෂෙයා කරලා තියෙ YouTube එකේ තමයි දාලා ඇත්තේ බලන්නත් ලේසියි එතකොට. ඒක බලලා ඒ අනුකල්නේ පාඩමත් මේත් එක්ක කරගන්න. හරි? ඒතර අපිට ඊළඟ දවසේ පුළුවන් මේ මේකේ තව පොඩි කොටසක් තියෙන ඒක ඉවර කරලා අපිට තව පාඩමක් කරන්න පටන් ගන්න පුළුවන් මේ ඉස්සරහට. හරි? එහෙනම් අපි ඔය ගානට නවත්තමු. පරිස්සමින් ඉන්න COVID-19 දන්නවනේ කොයි වෙලාවෙ ඉඳන්නේ